අපි අද බලනවා වායුගෝලයේ ස්ථාවර තරංග සම්බන්ධ ගුණ අධ්‍යයනය කරන්න. ඒවට භාවිතා කරන ක්‍රම තමයි මේ සංයුත නල හා විවෘත නල කියන්නේ. ඒතර විභාගයටත් නිතරම මේ කොටස එක්කෝ ප්‍රායෝගික පරීක්ෂණයට අහනවා නැත්නම් රචනා ප්‍රශ්නෙත් මේවා සම්බන්ධයෙන් ගැටලු විමසලා තියෙනවා. එතකොට සංයුත නලයක් කියලා අපි අදහස් කරන්නේ නලයේ එක් කෙළවරක් වහලා තියෙන්නේ අනෙක් කෙළවර විවෘතව තියෙන්නේ. ඒතර විවෘත කෙළවරේ තමයි අපි සරසුලක් කම්පණය කරලා තියන්නේ. පරීක්ෂණයේදී එහෙමයි කරන්නේ. මෙතෙන්ට වෙන මොන හරි ධනි ප්‍රභවයක් තියන්න පුළුවන් කම්පණය වෙන එකක්. ඒතර අපි කියවනේ කලින් පාඩමේදී සාකච්ඡා කරලා තියෙනවා වායුගෝලයේ සම්පීඩන විරල නැති කරමින් තමයි තරංගය ප්‍රගමණය වෙන්නේ, ශක්තිය ගමන් කරන්නේ. ඒතර එහෙම එක දිශාවකට ගමන් කරන තරංගයක් අනෙක් පැත්තට ගමන් කරන සරසම තරංගයක් එක්ක අධිස්ථාපනය වුණාම තමයි ස්ථාවර තරංගය හටගන්නේ. ඒතර අපිට මේක අර තන්තුවේදී වගේ පුඩු ඇති වෙනවා වගේ බලන්න බෑ. මේක අර සම්පීඩන විරල නැති වුණාම තරංගයක් නිර්මාණය වෙන්නේ නැහැ, අපිට ඒක පේන්නේ නැහැ. අපි කිව්වා ඒ වෙලාවේ මේක අර ප්‍රස්ථාරික නිරූපණයක් තමයි ගන්න කියලා. එතකොට විවෘත කෙළවරේ අංශුන්ට කම්පණය වෙන නිදහස තියෙන නිසා එතන හැමතිස්සෙම විරලණයක් තමයි ඇති වෙන්නේ. විරලණයක් කියන්නේ වාතාංශ ගොඩක් ඈතට තල්ලු වෙන නිසා එතන විස්ථාපනය ගොඩක් වැඩි. ඒතර විරලණයේදී අපි විස්ථාපනය x අක්ෂයේ දිශාවට වැඩිපුර යන එක අපි පෙන්වන්නේ y අක්ෂයේ පැත්තට. මම අර අන්වායාම තරංග උගන්වන වෙලාවේ දරුවන්ට කියලා දුන්නා. එතන හැමතිස්සෙම අපි ගන්නේ ප්‍රස්ථාරයක් කියලා. ඒක නිසා තමයි තරංග රටාව මෙන්න මේ ආකාරයට අඳින්නේ. දැන් මේ උස හුඟක් වැඩි වෙලා තියෙනවානේ. ඒ වැඩි වෙලා තියෙන්නේ මේ පැත්තට ගියපු දුර. x අක්ෂය ඔස්සේ කියලා තියෙන විස්ථාපනය තමයි අපි y අක්ෂයට පෙන්නන්නේ. ඒතකොට අර නිෂ්පන්දය කියලා කියන්නේ දැන් මෙතන සංයුත කෙළවරනේ. සංයුත කෙළවරේ වාතය හුඟ තද වෙනවා. තද වෙලා සම්පීඩනයක් වෙනවා. ඒතර එතන අංශුන්ට ගමන් කරන්න බෑ. ඒක නිසා අපි එතන කියන විස්ථාපනයේ බිඳුවයි කියලා. ඒ කියන්නේ විස්ථාපන නිෂ්පන්දයක්. දැන් එතකොට අපි මේ වගේ ඇන්දොත් මුල් අවස්ථාවේ මෙන්න මේ වගේ සමාන පරතර වලින් මේ වගේ වාතාංශු තියෙනවා නම් මෙහෙම තියෙනවා නම් දැන් මේ පැත්ත කෙලවර නම් සංයුත කරලා තියෙන නලයේ ඒතර මේ නලය මෙහෙම තියෙන්නේ මෙහෙම තියෙන නලය දැන් අපි සරසුලක් කම්පණය කළ මේ කෙලවරේ තමයි තියන්නේ. තියුවම මේ පැත්තට මෙහෙම මේ වාතාංශු ටික දෝලණය වෙනවා. අපි සරසුලක් අඳිමු මෙතන. මෙතන අපි සරසුලක් තියුවොත් සරසුලේ කම්පණය නිසා මෙතන තියෙන වාතයත් කම්පණය වෙනවා. වෙලා මෙතන කෙලවර නිෂ්පන්ද තමයි එන්නේ. ඒ කියන්නේ මේ වාතාංශ ගොඩක් ඈතට චලිත වෙන නිසා විස්ථාපනයක් විදිහට ගත්තොත් ප්‍රස්පන්දයක්. පීඩනය තමයි නිෂ්පන්ද වෙන්නේ. විස්ථාපනය මේ ගොඩාක් තල්ලු වෙලා යනවනේ. ඒවා අපි ප්‍රස්පන්ද කියලා කියන්නේ විස්ථාපනයෙන් කියනකොට. මෙන්න මෙතන වාතාංශ වලට චලනය වෙන්න බැරි නිසා එතන තමයි සම්පීඩනය. ඒතර මේ නලයේ ඇතුලේ වාතය මෙන්න මේ ආකාරයට තමයි දැන් සකස් වෙන්නේ. මේ හරිය තියෙන වාතාංශ ගොඩක් ඈතට යනවා මේ වගේ. මෙන්න මෙතන වාතාංශ මෙහෙම තද වෙලා ඔය වගේ ආකෘතියක් හැදෙනවා. ඒතර මෙතන තියෙනවා සම්පීඩනයක්, මේ කෙළවරේ තියෙනවා විරලණයක්. දැන් ප්‍රස්ථාරයන් දම සම්පීඩනයේදී විස්ථාපනයේ බිඳුවයිනේ. දැන් විස්ථාපනයේ පෙන්වන්නේ y අක්ෂයෙන්නේ. ඒකෙන්ද මේ උස පැත්තට තියෙන එක බිඳුවයි. මෙන්න මෙතන ඉහළ පැත්තට තියෙන විස්ථාපනය බිඳුවයි. මෙතන මේ පැත්තට ගොඩාක් දුර යනවා. ඒ පැත්තට යන දුර අපි උඩ පැත්තටනේ පෙන්නන්නේ. ඒකෙන්ද විස්ථාපනයේ වැඩියෙන්ම තියෙනවා. ඒතර අපි තරංග රටාවක් ඇඳුවොත් මෙන්න මේ වගේ එකක් තමයි දරුවන්ට ඇඳෙන්නේ. දැන් ඔය තරංග රටාව කියන්නේ ප්‍රස්ථාරයක්. වාතාංශයේ පැත්තට යන්නේ නැහැ. වාතාංශය එක මෙහෙම සම්පීඩන විරලන කියලා ඇති වෙන්නේ. ඒකේ ප්‍රස්ථාරක නිරූපණය තමයි මේ ආකාරයට අඳින්නේ. ඒතර දරුවෝ මතක තියාගෙන ඉන්න ඕන අනිවාර්යයෙන්ම සංයුත කෙළවරට මේ වගේ නිෂ්පන්දයක් එන්නත් විවෘත කෙළවරට ප්‍රස්පන්දයක් එන්නත් අඳින්න. ඒතර එහෙම අඳින්න පුළුවන් පළවෙනි ආකාරය තමයි මූලිකය කියලා කියන්නේ. එහෙම අඳින්න පුළුවන් පළවෙනි ආකාරය. ඒතර අපිට අර තන්තුවේදී වගේ මෙතනත් බලන්න පුළුවන්
පුඩු භාගයක් හැදිලා තියෙනවා. පුඩු භාගයක්. එතකොට මේ නලයේ දිග අපි L කියලා දුන්නොත් මේ නලයේ දිග අපි L කියලා දුන්නොත් ඒ කොටස ඇතුලේ තියෙනවා පුඩු භාගයක්. එතන පුඩු භාගයක් කියලා කියන්නේ ලැම්ඩා බෙදීම 4ක්. පුඩු භාගයක් කියලා කියන්නේ ලැම්ඩා බෙදීම 4ක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේකට ලැම්ඩා බෙදීම 4ක් සමානයි L කියලා. එතන එනවා ලැම්ඩා සමානයි 4යි L. මේ ටික දැන් ලේසි. මේ ටික අර තන්තුවෙත් අපි මේ විදිහට ගත්තා. දරුවන්ට තියෙන මෙතන ඇති වෙන්නේ පුඩුවක්ද පුඩු භාගයක්ද අන්න ඒක තේරුම් ගන්න තමයි තියෙන්නේ. ඒක තේරුම් ගත්තොත් දරුවන්ට මම ඕන අර රූපතරණක් තියන්නම්. ඔය තියෙන ඒක. ඇත්තට මේ රූපතරණ දරුවෝ අඳින්න ඕනේ. ඒකයි මම මේවා මෙතන නැවත මෙහෙම අඳින්නේ. දරුවෝ මේවා මේ පාඩම බලනකොට උනත් ඉගෙන ගන්නකොට උනත් දරුවෝ තනියම මේවා අඳින්න ඕන තරංග රටා. නැත්තම් දරුවන්ට මේව මතක තියෙන්නේ නැහැ. මොකද මේවා සාධනය කරන්න ගිහිල්ලා විභාගයට හැමදේම මතක තියාගෙන යන්න බෑනේ. මේවා තේරුම් ගන්න තමයි ඕන. දැන් අපි ලැම්ඩා හෙව්වා. දැන් අපිට තියෙන v සමාන f ලැම්ඩා සමීකරණ ලියලා මේවා ආදේශ කරන්න. ඒතර v සමාන f ලැම්ඩා සමීකරණ අපි ලියුවොත් අපිට එනවා v සමානයි f ලැම්ඩා මෙතනින් f උක්ත කරනවා. ඒතර f කියන්නේ v යට ලැම්ඩා. දැන් ලැම්ඩා වෙනකොට දරුවන්ට ආදේශ කරන්න පුළුවන් 4යි l. ඒක ඉරයට තියෙන්නේ. කයට 4යි l වරක් v. දැන් මෙතන v කියලා කියන්නේ ගැමා rt යට m වල වර්ගමූලය. නැත්තම් ගැමා p බෙදීම ρ වල වර්ගමූලය. ඉතින් ඒවා අර පද ප්‍රමාණය වැඩි නිසා අපි ඒ වගේ ඒවා මෙතන ලියන්නේ 1/4 වරක් v කියලා විතරක් සඳහන් කරනවා. දරුවන්ට මතක ඇති අර තන්තුවේ ගණනේ නම් අපි මෙතන 1/2 l ලියලා මේ v වෙනුවට t බෙදීම m වල වර්ගමූලයක් ලිව්වා. මෙතෙන්දී අපි මේ විදිහට තමයි මේක තියන්නේ. ඒතර මෙයා අපි f1 කියලා ලියනවා නම් අපි අර ඒ ස්ථාවර තරංගයේ ඇති වෙන්න පුළුවන් පළමුවනේ ආකාරයනේ. ඒක නිසා අපි මේකට කියනවා මූලිකය කියලා. මූලිකය. ෆන්ඩමෙන්ටල් නෝට්ස් කියලා තමයි කියන්නේ. මූලිකය. ඇති වෙන්න පුළුවන් පළවෙනි විදිය. විවෘත කෙලවරට ප්‍රශ්පන්දයක්, සංයුත කෙලවරට නිෂ්පන්දයක්. ඒ නිෂ්පන්ද කියන්නේ විස්ථාපන නිෂ්පන්දය. මෙතන විස්ථාපන ප්‍රශ්පන්දය. සමහරලාට විභාග පේපර් එකේ බහුවර්ණ වලට මේකේ විස්ථාපනයෙන් අහන්නේ නැතුව පීඩණයෙන් අහනවා. අපි ඒක මේ ටික සාකච්ඡා කරලා ඊට පස්සේ ගනිමු. නැත්නම් දරුවන්ට මේවා පටලවෙවි. කොහොම හරි දරුවන්ට මේවා මතක තියාගන්න තියෙන විස්ථාපනය සම්බන්ධ කරලා අහන්න පුළුවන්, පීඩණය සම්බන්ධ කරලා අහන්න පුළුවන්. ඒතර මේක තමයි මූලිකයේ සඳහා සමීකරණය. අතරම බහුවර්ණ වලට මේව මතක තියාගෙන ඉන්න වෙනවා. f සමාන 1/4l වරක් v කියලා. 4l එන්නේ අතන පුඩු භාගයක් එන නිසා. පුඩුවක් කියන්නේ තරංගායාම භාගයක්නේ. ඒතර පුඩු භාගයක් කියන්නේ තරංගායාම කාලක්. ඒකයි මේ ලැම්ඩා බෙදීම 4ට සමාන කරන්නේ. මේ ටික තමයි මෙතන ලියලා තියෙන්නේ. මේ ලියලා තියෙන ඒවා තමයි මෙතන අතර එක පේලියෙම ලියන්න පුළුවන්. නමුත් විභාගයට දරුවන්ට මේ මූලිකයේ සඳහා ලැබෙන සමීකරණය ලබා ගන්න නැත්නම් සමීකරණය ගොඩනගන්න කියලා කිව්වොත් මේ රූප සටහන ඇඳලා මේ ලැම්ඩා සමානයි 4l එන විදිය මේ විදිහට පෙන්වන්න ඕන. පෙන්නලා ඕන මේක ලියන්න. නැත්නම් ළමයි කෙලින්ම කටපාඩමෙන් ලියනවා f සමානයි v යට 4l කියලා. එහෙම ලිව්වට ලකුණු දෙන්නේ නැහැ. සමීකරණය ව්‍යුත්පන්න කරන්න නැත්නම් සමීකරණය ලබා ගන්න කියලා සඳහන් කරලා තියෙනවා නම්. අපි දැන් මේක ඊළඟ රටාව බලමු. ඊළඟ රටාව වෙනකොට මොකද්ද වෙන්න ඕන? මෙතන විවෘත කෙලවර. එතන එනවා විරලණයක් ඇති වෙන්න ඕන. අතර සංයුත කෙලවර වහලා තියෙන්නේ. එහෙනම් එතන සම්පීඩනයක් ඇති වෙන්න ඕන. සම්පීඩනයක් කියන්නේ විස්ථාපනයේ බිඳුවයි. විරලණයේදී තමයි සම්පීඩනයේ උපරිම වෙන්නේ. එතකොට ඒ කෙලවරවල් දෙක එහෙම තමයි. එහෙම එන්න පුළුවන් ඊළඟ ආකාරය. පළවෙනි ආකාරනේ අපි මේ යන්නේ. දැන් අපෙන් අහන්නේ ඊළඟ ආකාරය. මෙතෙන්ට මේ වගේ උපරිමයක් එන්නයි අතෙන්ට බිඳුවක් වෙන්නයි මැදට මොකද්ද වෙන්න ඕන කියලා අහනවා.
අපි ඒකත් බලමු. මම ඒ රූපතරාණ මෙතන ඇඳලා නැහැ. දැන් ඒ රූපතරාණ අඳින්නේ දරුවන්ට මේක අඳින දිහා බලන් හිටියම මේක ගැන කිසියම් අවබෝධයක් එන නිසා. මොකද මේවා අනිවාර්යයෙන්ම Taman තනියම ලියලා පුරුදු වෙන්න ඕන දේවල්. මේක හුදෙක් බලාගෙන හිටියට අහගෙන හිටියට විතරක්ම විභාගයට කරන්න බෑ. දැන් නලය අඳිනකොට අර කලින් නලයම අඳින්න ඒ ප්‍රමාණෙම නලයක් අඳින්න. විභාග පේපර් එකේ අඳිනවා නම් දරුවෝ මේ ඒ නලයේ අවස්ථා තුනම එකක් පහලින් එකක් අඳින්න ඕන. ඒතර නලයේ දිග වැඩි කරන්න බෑ. අපි සරසුල්නේ වෙනස් කරන්නේ. නලයේ ඒ ගානටම අඳින්න ඕන. ඒතර මේ වගේ සංයුත නලයක් අපි දැන් අඳිනවා මෙහෙම. මම ඉස්සෙල්ලා ඒක ඇතුලේ වාතාංශු තියෙන මොන විදිහට වෙන්න ඕන කියලා උගන්වන්නම්. ඒතර මෙතන දැන් විරලයක් වෙන නිසා ඊතර වාතාංශු ඈතට යන්න ඕන. මෙතන තද වෙන්න ඕන. එතකොට එහෙම වෙන්න පුළුවන් ඊළඟ ආකාරනේ අපි අඳින්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් එන්න ඕන. මෙතන ඈතට යන්න ඕන. ඊට පස්සේ මෙහෙන් ලං වෙනවා. ආයි ඈත් වෙනවා. ආයි ලං වෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ පුඩුවක් එක තා පුඩු භාගයක් ආව නම් හරි. ඒ කියන්නේ මේක නලය ඔයාලා බෙදන්න තුනට. මෙන්න මේ වගේ. තර දරුවාට පුළුවන් මෙන්න මේ ටිකෙන් ඔහොම පුඩුවක් ගන්න මෙතෙන්ට. අරන් ඔන්නෝම අදින්න. ඔන්න ඔය වගේ එකක්. තර මෙතන ඈත් වෙන තැනක්, මේ ලං වෙන තැනක්, ආයි ඈත් වෙන තැනක්, ලං වෙන තැනක්. වාතාංශය ඇන්දොත් මෙන්න මේ හරිය මෙහෙම ලං වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ ඈත් වෙන්න ඕන. ආයි ලං වෙන්න ඕන. ආයි ඈත් වෙන්න ඕන. විරලන සම්පීඩන විරලන සම්පීඩන. ඒ ආකාරයට තමයි ඕක එන්නේ. ඉතින් දරුවන්ට මේ වාතාංශු තියෙන විදිහ අඳින්න කියන්නේ අර වගේ රටාවක් තමයි අඳින්න කියලා කියන්නේ. මම ඇඳපු එකේ තරම්ම ලස්සනට අවිල්ල නැහැ. මේ වගේ අඳිනකොට දරුවන්ට නලය තුනට බෙදන්න ඕන. තුනට බෙදලා එයින් කොටස් දෙකක් අල්ලලා පුඩුවක් අඳින්න. ඉතුරු කෑල්ලට පුඩු භාගයක් අඳින්න. ඒතර මේක දිග එල්. මේ පාඩමේ අපි පස්සේ සාකච්ඡා කරනවා මේ ආන්ත ශෝධනය කියලා කොටසක්. ඒ කියන්නේ අර වාතාංශුව නලයේ කෙළවරින් පොඩ්ඩක් එළියටත් එනවා. නලයේ ඇතුලේ තියෙන වාතය විතරක්ම නෙමෙයි කම්පණය වෙන්නේ. දැන් මෙතන සරසුල තියුවාම මේ කෙළවරේ ඉන වාතාංශුව අර නලයේ ඇතුලට යනවා වගේම අනිත් පැත්තටත් පොඩ්ඩක් එනවා නලයෙන් එළියට. ඒ නිසා දිග කියන එක ඇත්තටම නලයේ දිගට වඩා චුට්ටක් වැඩි. සමහර අවුරුදු වල කියනවා මේ ආන්ත දෝෂයේද සලකමින් තරංග රටාව අඳින්න කියලා. එහෙම කිව්වොත් ඔයාලා මේ නලයේ කෙළවරටත් වඩා තා පොඩ්ඩක් එළියට අඳින්න ඕන තරංග රටාව. අපි මේක ගැටලු විසඳනකොට බලමු මේ වගේ ඒවා සාකච්ඡා කරන්න. මෙතන තාම මූලික સિદ્ધාන්ත නිසා මම ඒවා මෙතන සලකන්නේ නැහැ. දැන් අපි මේකට සමීකරණය ගොඩනගා ගන්න ඕන. ඒතර මෙතන තියෙනවා පුඩු භාගයක්. මේකේ තියෙනවා පුඩුවක්. පුඩුවක් කියලා කියන්නේ තරංග ආයාම භාගයක්. ඒ කියන්නේ තරංග ආයාම කාල් වලින් ගත්තොත් මෙතන කාලයි දෙකක් තියෙනවා. මෙතන තව කාලක් තියෙනවා. ඒ කියන්නේ හතරෙන් පංගු තුනක් තියෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ලැම්ඩා බෙදීම 4/3ක් තමයි L කියන්නේ. ලැම්ඩා බෙදීම 4/3ක් තමයි L කියන්නේ. එහෙනම් ලියන්න පුළුවන් ලැම්ඩා සමානයි 4L බෙදීම 3යි. දැන් ලියන්න V සමානයි F ලැම්ඩාට. එතකොට එනවා V සමානයි F ලැම්ඩා F උක්ත කරනවා. මම ඒක F2 කියලා ලියන්නේ. අපි මුල් එක්කන ලිව්වේ F1 කියලා. මේක ලියනවා F2 කියලා. සමහර පොත්වල මූලිකයට ලියනවා F0 කියලා. ඒතර මූලික F0 නම් පළමු උපරිතානේ F1 කියලා ලියනවා. විභාග පේපර් එකෙත් බලන්න ඒගොල්ලෝ මොන වගේ සංකේතයක්ද කියලා තියෙන්නේ කියලා. ඒ කියලා තියෙන විදිය අනුව ලියන්න. ඒතර F2 සමානයි V බෙදීම ලැම්ඩා. දැන් ලැම්ඩාට මේක ආදේශ කරන්න ඕනේ. ඉර යටට තියෙන්නේ. ඒතර මෙයා උඩයට මාරු වෙනවා. 3 ඉලක්ක මුලට ගිහිල්ලා 4L වරක් V. අපි කලින් ලිව්වා V බෙදීම 4L කියන්නේ මූලිකය කියලා. මේ V බෙදීම 4L කියන්නේ මූලිකය.
මෙන්න මෙයා මූලිකය. ඒ කියන්නේ F1. එහෙනම් අපිට ලියන්න පුළුවන් F2 සමානයි 3යි F1 කියලා. ඒ කියන්නේ මූලිකයේ වගේ 3 ගුණයක්. අපි මේ මූලිකයේ වගේ කී ගුණයක්ද කියන එකට නේ කිව්වේ ප්‍රසංවාද කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ පැත්තෙන් කියන්නේ ඊළඟ තරංග රටාව. ඊළඟ තරංග රටාවට කියන්නේ උපරිතාන කියලා. ඒතර පළවෙනි එක මූලිකය. එහෙනම් මෙයා පළමු උපරිතානය. ඒතර පළමු උපරිතානය මූලිකයේ වගේ 3 ගුණයක්නේ. එහෙනම් සිංහලෙන් කියන්න පුළුවන් පළමු උපරිතානය 3 වන ප්‍රසංවාද වේ කියලා. පළමු උපරිතානය 3 වන ප්‍රසංවාද වේ. අපිට ඒක ලියන්න පුළුවන් පළමු උපරිතානය උපරිතානය කියන්නේ ඕවර්ටෝන් කියන එක ඉහළ උච්ච ස්වරයනේ. උපරිතානය 3 වන ප්‍රසංවාද වේ. තුන්වන ප්‍රසංවාද වේ. මේක ගණිතයෙන් කියන්නේ කොහමද? F2 සමානයි 3යි F0 කියලා. නැත්නම් F2 සමානයි 3යි F1. අන්න ඒ වගේ කියන්නේ. මූලිකයේ වගේ කී ගුණයක්ද? මේ V වෙනුවට මතක තියාගන්න ඒකට ආදේශ කරන්න වෙනවා ගැමා RT 8M නැත්නම් ගැමා P බෙදීම ρ වල වර්ගමූලය. ඒ වගේ එකක් ආදේශ කරන්න වෙනවා. ඊළඟ දෙවන උපරිතානය. මම ඒක සමීකරණ ලිව්වා දැන් දරුවන්ට සමීකරණ දෙකක්ම අපි ලියපු නිසා දැන් මේක රූප සටහන අඳින්න ඕන. ඒතර දැන් උපරිතාන කියලා කියන්නේ තරංග රටාව ස්ථාවර තරංග රටාව ඇති වෙන්න පුළුවන් ඊළඟ විදියනේ. එතකොට අනිවාර්යයෙන්ම විවෘත කෙළවරේ ප්‍රස්පන්ද තියෙන්න ඕන. සංවෘත කෙළවරේ නිෂ්පන්ද තියෙන්න ඕන. පළවෙනි එකේ අපිට ආවා පුඩුවකින් භාගයක්. ඊළඟ එකේ අපිට ආවා පුඩුවක් සහ තවත් භාගයක්. ඒතර එහෙනම් ඊළඟ එකේ එන්න ඕන පුඩු දෙකක් සහ තවත් භාගයක්. පුඩු දෙකයි තව භාගයක්. මම මෙතරම් අඳින්නත් මට පුළුවන් ඒක මෙහෙම. මේ වගේ නලය තියනවා කියලා ගත්තොත් දැන් පුඩු දෙකක් සහ තවත් භාගයක්නේ. ඒ කියන්නේ භාග කොටස් 5ක් එන්න ඕනනේ. පුඩුවකට භාග 2යි ඊළඟ පුඩුවට භාග 2යි තව භාගයයි. එහෙනම් මේක සමාන කොටස් 5කට බෙදන්න. නලය සමාන කොටස් 5කට බෙදන්න. මේ මැදින් යන රේඛාව ඔන්න වගේ 5කට බෙදන්න. දැන් එයින් දෙකක් අල්ලලා පුඩුවක් අදින්න. එතන මෙතනින් පටන් ගත්තොත් මෙතන නිෂ්පාදනයක් තියෙන්නේ. මෙන්න මේ වගේ පුඩුවක් එනවා. ඊළඟට ආයෙ මෙතෙන්ට පුඩුවක් එනවා. මේ ටික භාගයක්. මේකත් ඔහම එනවා. ඔන්න ඔය වගේ එන්නේ. අර මෙතෙන්ට තියෙන කොටස් වගේ දෙගුණයක් මෙතන පෙන්නන රූප සටහන අඳිනකොට. ඒකයි සමාන කොටස් 5කට බෙදුවම ලේසි. එතකොට මේ දිගේ L නේ. මේ දිගේ L. දැන් ලැම්ඩා බෙදීම 4 ඒවා කීයක් තියෙනවද බලන්න. මෙතන 2යි, මෙතන 2යි 4යි, මෙතන 1යි 5යි. ඒකින් තමයි ලැම්ඩා බෙදීම 4 ඒවා 5ක් තමයි L කියන්නේ. අර නලයම එකම නලය මේ. කලින් ඒ නලය පුරාටම ඇතුලේ පුඩු භාගයයි. ඊළඟට ඊට වඩා ටිකක් වැඩි සංඛ්‍යාතයක් තියෙන එකක් ගෙනාවම ඒ කියන්නේ මුලින් තිබුණු සංඛ්‍යාතය වගේ 3 ගුණයක් තියෙන්න ඕන. එහෙම එකක් ගෙනාවොත් පුඩුවක් සහ භාගයක් ඇති වෙනවා. දැන් මෙතන බලන්න. ලැම්ඩා බෙදීම 4ක් ඒවා 5ක් තමයි L වෙන්නේ. ඒතර මේක වැඩි කරාම ලැම්ඩා කියන 4යි L ට 5යි. ඊට පස්සේ V සමානයි F ලැම්ඩා දැම්මම 5 වාරයක් V යට 4යි L එනවා. ඒතර V යට 4යි L කියන්නේ කවුද? මූලිකය. එහෙනම් මූලිකයේ වගේ 5 ගුණයක්. ඒකෙන්ද අපි කියනවා මෙයා දෙවන උපරිතාණය මේ පැත්තෙන් ගත්තම මුල් එක්කනා වගේ 5 ගුණයන්නේ. ඒතර 5 වන ප්‍රසංවාදයි කියලා. ඒකයි කියන්නේ දෙවන උපරිතාණය 5 වන ප්‍රසංවාද වේ කියලා. ඔයාලා මෙතෙන්ට F0 දීලා පටන් ගත්තා නම් මෙතන ලියන්න තුන කෙලින්ම දෙවෙනි ඉලක්කමම. ඒතර දෙවෙනි උපරිතාණයේ අගයත් F2 කියලාම ලියන්න තිබුණා. මම ලියන විදිහට නම්
එක අංකයක් වැඩිපුර තමයි ලියවිලා තියෙන්නේ. ඒක විභාග පේපර් එකෙත් බලන්න ඒගොල්ලෝ දීලා තියෙන්නේ මොන වගේ අංකයක්ද කියලා බලලා ලියන්න. දැන් දරුවන්ට තේරෙනතර මේක එන්නේ F1 සමානයි 1යි F1යි F2 කියන්නේ 3යි F1යි F3 කියන්නේ 5යි F1යි. ඒ කියන්නේ ඔත්තේ ප්‍රසංවාද තමයි එන්නේ. සංයුත නලයේ අපිට ලැබෙන්නේ ඔත්තේ ප්‍රසංවාද. 1 3 5 7 ඒ වගේ ප්‍රසංවාදනේ අපිට ලැබෙන්නේ. මේ තියෙන්නේ මූලිකය පළමු උපරිතාණය දෙවන උපරිතාණය එහෙම තමයි තියෙන්නේ. මේක තමයි තරංග රටාව. මම හිතන්නේ දරුවන්ට මේව දැන් තේරෙන්නේ නැති. එකපාරක් අහලා තිබුණා මේකේ මේ වගේ ප්‍රස්ථාරය අඳින්න කියලා නෙමෙයි. මේක ඇතුලේ වාතය කම්පණය වෙන විදිය අඳින්න කියලා. ඒතරලා මේ හරියට වාතය ඈත් වෙන්නයි මෙන්න මෙතන ලං වෙන්න. ආයේ මේ හරිය ඈත් වෙන්න මෙතන ලං වෙන්න. අර ඩොට් ඩොට් තියන්න ඕන. තිත් ටික තියන්න ඕනේ මේ විදියට. බහුවර්ණ පස්සේ ඒකවල තරංග රටාව ඇඳලා තිබුණා. අපි බලන්න ඕනේ මෙහෙම අංශු ලං වෙච්ච තැන ඈත් වෙච්ච තැන එහෙම මේ හැඩයට සකස් කරන්න පුළුවන්ද කියලා. ඒ අපි මුල් කොටස සාකච්ඡා කරේ සංයුත නල. දැන් අපිට තියෙන්නේ විවෘත නල. ඒතර විවෘත නල යනුවෙන් අපි අදහස් කරන්නේ නලයේ දෙපැත්තම විවෘතව තියෙනවා. ඒතර අපි එක පැත්තකින් කම්පණය කළා ප්‍රභවයක් තියුවම වාතාංශ වලට දෙපැත්තම කම්පණය වෙන ඉඩ තියෙන නිසා මේ පැත්ත කෙලවරත් එහා පැත්ත කෙලවරත් දෙකේම විස්ථාපන ප්‍රශ්පන්ද තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ විරලන ඇති වෙන්නේ. කෙරවලවල් දෙකේම විරලන මැද එන්න පුළුවන් සම්පීඩනය. අන්න ඒ වගේ එකක් තමයි මෙතන කියන්නේ. බලන්න දෙකලවලම විවෘත නලයක ස්ථාවර තරංග ධ්වනි ප්‍රභවයක් ලැබුව විට එමගින් නලය තුළට ඇතුළත වන අන්වායාම තරංගය නලයේ අනෙක් කෙළවරට ගමන් කොට එම කෙළවරේ නිදහස් වාතයේ ගැටි නැවත පරාවර්තනය වේ. මෙතන හැබැයි අර සංයුත නලයේ වගේ ඊටාම හොඳින් පරාවර්තනය වෙනවා කියලා කියන්න බෑ. එතන විවෘත නිසා. නමුත් අර නලයේ ඇතුලේ තියෙන වාතය තමයි සම්පීඩන විරලන වෙන්නේ. අර නලයෙන් එළියේ තියෙන වාතය නිශ්චලව තියෙන. ඒතර ඒකේ වැදිලා නැවත පරාවර්තනය වෙලා එනවා කියලා තමයි කියන්නේ. ඒතර දෙකලවරම විවෘත නිසා එතෙන්ට අනිවාර්යයෙන්ම ප්‍රශ්පන්ද එන්න ඕන. ඒ කියන්නේ විරලන තියෙන්න ඕන. අර ඇතුළේ තැනක තියෙන පුළුවන් සම්පීඩනය. ඉතින් ඒ වගේ එන්න පුළුවන් ආකාර තමයි අපිට දැන් අඳින්න තියෙන්නේ. ඒවා ආකාර ටික ඇඳම අපිට පුළුවන් ඒකේ සමීකරණය ගොඩනගන්න. දැන් පළවෙනි එක ඇඳොත් මෙහෙම කෙනෙක් එන්න ඕන දරුවන්ට. නලය විවෘත නිසා මේ වගේ නලයක් කොහොම අඳින්න වෙන්නේ. ඒත දැන් කම්පණය කරපු ප්‍රභවයක් අපි මෙතන තියෙනවා. ඉතින් ප්‍රැක්ටිකල් එකේදී නම් දරුවන්ට සරසුලක් තමයි තියන්න වෙන්නේ. ලැබ් එකේ තියෙන සරසුල් ඒකක් කම්පන කොට්ට එක ගහලා මෙතෙන්ට අල්ලන්න තමයි තියෙන්නේ. ඒතර ඇල්ලුවාම මේක තියෙන මෙතන තියෙන වාතාංශ වල ගොඩක් ඈත යන්න පුළුවන්. ඒතර මේව ටිකක් ඈත් වෙනවම. ඈත්ලා මෙන්න මේ හරිය තමයි සම්පීඩනය එන්නේ. ආයිමත් ඈත් වෙනවා. පොඩි ප්‍රමාණයක් නලයෙන් එළියටත් යනවා. ඒ දෝෂයත් ගණන් ගන්න කිව්වොත් තමයි අපි ඒවා සලකන්නේ. නැත්තම් ඉතින් අපි මෙතෙන්ට තියෙන දිග මැනලා ගාන හදනවා. දැන් මේකේ ප්‍රස්ථාරය හදින්නේ කොහමද? ඈත් වෙනවා නම් විස්ථාපනය ගොඩාක් වැඩි වෙන්න ඕනනේ. ඒ කියන්නේ විස්ථාපන ප්‍රශ්පන්ද. ඒ කියන්නේ මෙහාට යන දුර අපි පෙන්නන්නේ ඉහළටනේ පෙන්නන්නේ. එහෙනම් මේ හරියදී ගොඩාක් ඈතින් මෙහෙන් එන අඳින්න පුළුවන්. මේ සම්පීඩනයේදී තමයි වාතාංශ ගමන් කරන්නේ නැත්තේ. ඒතර එතන නිෂ්පන්ද. මේ කෙලවරේ ආයිමත් ප්‍රශ්පන්ද. එහෙනම් මෙන්න මේ වගේ තමයි ඇඳෙන්නේ. ඔන්න. නලය හරියට දෙකට බෙදලා මැදට අඳිනවා නිෂ්පන්දයක්, දෙකලවරේ අඳිනවා ප්‍රශ්පන්ද දෙකක්. මේක තමයි තරංග රටාව. දැන් දරුවන් සංයුත නලයයි විවෘත නලයයි තේරෙන්න ඕන. මේ වගේ තරංග රටා අපි ඇඳා මේ තන්තුවෙත්. එතන අපි කිව්වේ තන්තුව ගැට ගහපු තැන් වල අනිවාර්යයෙන්ම නිෂ්පන්ද තියෙන්න ඕන. පොළන තන ප්‍රශ්පන්දයක් තියෙන්න ඕන කියලානේ. මේකෙදි කතා කරන්නේ විවෘත කෙලවරේ අනිවාර්යයෙන්ම ප්‍රශ්පන්ද තියෙන්න ඕන. සංයුත කෙලවරක් තිබුණොත් එතන නිෂ්පන්දයක් තියෙන්න ඕන.
ඒතර මේක දෙපැත්තම විවෘත නිසා ප්‍රශ්පන්ද දෙකක්. දැන් මේක දිග L කියලා ගත්තොත් දරුවන්ට ලියන්න පුළුවන් ලැම්ඩා බෙදීම 4 ඒවා දෙකක් තියෙනවානේ. පුඩු භාගයක්නේ ලැම්ඩා බෙදීම 4ක් කියන්නේ. එතන මෙතන ලැම්ඩා බෙදීම 4ක්නේ. ඒවා දෙකක් තියෙනවා. එහෙනම් ලැම්ඩා බෙදීම 4 ඒවා දෙකක් සමාන වෙනවා L ට. එතන ලැම්ඩා කියන්නේ මේ දෙකක් කැපෙනවනේ. 2යි L. ඇත්තට මේ පුඩු භාග දෙකක් කියන්නේ පුඩුවක්නේ. ඒතර පුඩුවක් තමයි L වල තියෙන්නේ. ඒතර තරංග ආයාමයක් කියන්නේ පුඩු දෙකක්නේ. ඒතර 2යි L වෙනවා. දැන් මේකට v සමාන f ලැම්ඩා ලිව්වම අපි f තමයි උක්ත කරන්නේ. ඒතර ලැම්ඩා යටට යනවා. ඒ කියන්නේ 1 යට 2යි L එන්නේ. 1 යට 2යි L වරක් v. v කියන්නේ ගැමා p බෙදීම ρ. නැත්තම් ගැමා rt යට m. ඒක ගණන් හදනකොට ආදේශ කරන්න. අනිත් වෙලාවට මේ වගේ තියන්න. දැන් බලන්න අර ඉස්සෙල්ලා කෙලවරක් සංයුතයකේ ආවේ මෙතන 4යි L නේ ආවේ. මේ නාල එන්නේ 2යි L. මේක එන්නේ 2යි L. මොනවා තමයි මතක තියාගෙන ඉන්න ඕන. තරංග රටාව අඳින්න පුළුවන් වෙන්න ඕන. අංශුන්ගේ පිහිටීම අඳින්න කිව්වොත් මේ වගේ අඳින්න පුළුවන් වෙන්න ඕන. දැන් මෙතන ස්ථාර තරංගය හටගන්නේ මේ සරසුල් දැත්ත කම්පණය කරාම ඉස්සෙල්ලා මෙහාට තරංගයක් යනවා. ගිහිලා මෙතන තියෙන නිශ්චල වාතයේ ගැටිලා අනිත් පැත්තට පරාවර්තනය වෙලා එනවා. ඒතර යන එකයි එන එකයි එකතු වෙලා තමයි ওই තරංග රටාව ඇති වෙලා තියෙන්නේ. මේක ප්‍රැක්ටිකල් එක කරලා දරුවන්ට බලන්න තියෙනවා. අපි ඒක ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. බලමු දැන් මේකේ ඊළඟ කොටස් කොහොමද හදාන්නේ කියලා. මේ තියෙන මූලිකය. නලයක් ඇඳලා මේ පැත්තට ප්‍රශ්පන්ද දෙකක් ඇඳලා මැදට නිෂ්පන්දයක් ඇඳලා. ඒක මෙතන ලියලා තියෙන දරුවන්ට තරංග රටාව ඇඳලා තියෙනවා. ලැම්ඩා බෙදීම දෙකක් කියන්නේ L කියලා අරන් තියෙනවා. ලැම්ඩා බෙදීම දෙකක් කියන්නේ පුඩුවක්. ඉතින් මේ පැත්තේ පුඩු භාගයයි මේ පැත්තේ පුඩු භාගයයි ගත්තම පුඩුවක් හැදෙනවනේ. ඒක සමානයි L ට. මේ දිග තමයි L කියලා අරන් තියෙන්නේ. ඒතර v f සමානයි 1 යට 2යි L වරක් v. ඒතර f එක කියන්නේ f එක වගේ එක ගුණයනේ කොහොමත්. 5 කියන්නේ 5 වරක් එකනේ. ඒ වගේ f එක කියන්නේ f එක වරක් එක. ඒතර මූලිකය වගේ කී ගුණයක්ද කියන එකනේ අපි ප්‍රසංවාද කිව්වේ. ඒක නිසා හැමදෙස්සෙම මූලිකය පළමු ප්‍රසංවාදයි. මූලිකය පළමු ප්‍රසංවාදයි. මම හිතන්නේ මේක තේරෙන්නේ දරුවන්ට. දැන් මේ තියෙන්නේ පළමු උපරිතාණය. ඒතර බලන්න පළමු උපරිතාණය එනවා නම් මොනවද වෙන්න ඕන? නලයේ දෙකලවල විවෘතයි. ඒවට අනිවාර්යයෙන්ම විරලන එන්න ඕන. ඒ කියන්නේ විස්ථාපනය ගත්තොත් ප්‍රස්පන්දයක් වෙන්න ඕන. ගොඩක් ඈතට චලිත වෙන නිසා. ඒතර මැද හරිය නිෂ්පන්ද එන්න ඕන. දැන් අර පළවෙනි ආකාරයේ නිෂ්පන්ද එකක් ආවනේ. දැන් එහෙනම් මේක ඒ වගේ එකක් එන්න බෑනේ. දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ පැත්තට පුඩු භාගයයි අර පැත්තට පුඩු භාගයයි මැදට පුඩුවයි. ඉස්සල කොටසේ ආවේ දෙපැත්තට පුඩු භාග දෙකක් ආවා. මැද පුඩුවක් තිබුණේ නැහැ. නිකන් නිෂ්පන්ද එකයිනේ තිබුණේ. මේක අඳින්න පුළුවන් ඇති දරුවන්ට දැන්. ස්ථාවර තරංගේ හට ගන්න තියෙන අවශ්‍යතාවය මතක තියාගන්න. විවෘත කෙළවරේ ප්‍රශ්පාන්ත තියෙනවා. එතකොට මේ වගේ එනවා. මෙතෙන්ට එන්න ඕන ප්‍රශ්පාන්ත, මෙතනත් ප්‍රශ්පාන්ත. ඒතර මැදට එන්න ඕන පුඩුවක්. එහෙනම් මෙතන පුඩු භාගයයි පුඩු භාගයයි පුඩු භාගයයි පුඩු භාගයයි. දැන් මේ මැද ඉන්න දෙන්න අල්ලලා පුඩුවක් අදිනවා. මේ වගේ. මේ පැත්තට පුඩු භාගයක් තියෙනවා. මේ පැත්තට පුඩු භාගයක්. ඔය වගේ කන්නේ අඳින්න තියෙන. දැන් වාතාංශ බැලුවොත් මේ හරිය ඈතට යනවා. මේ හරිය ඈතට යනවා. මෙන්න මෙතන ලං වෙනවා. එතන ලං වෙනවා. ආයෙ ඈත් වෙනවා. මේ හරිය ගොඩක් ඈත් වෙනවා. මෙතන ලං වෙනවා. මේ හරිය ඈත් වෙනවා. තර විරලන සම්පීඩන ආකාරය තමයි මේක තියෙන්නේ. දැන් මෙතන පුඩු භාග කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. පුඩු භාග 4ක්.
ඒතර මේ භාගය එකතු වුණා පුඩුවක් හැදෙනවනේ. ඒතර මෙතන පුඩු දෙකක් තියෙනවා. පුඩු දෙකක් කියලා කියන්නේ සම්පූර්ණ තරංග ආයාමයක්. ඒක තමයි මෙතන ලියලා තියෙන්නේ. කෙලින්ම ලියලා තියෙනවා ලැම්ඩා සමානයි L කියලා. ඒතර ලැම්ඩා සමානයි L කියලා ලිව්වම ඊට පස්සේ V සමානයි F ලැම්ඩා ලිව්වම පළමු ප්‍රධානයේ සංඛ්‍යාතයේ මුල් එක්කන වගේ දෙගුණයක් එන්නේ. ඒතර මුල් එක්කන වගේ දෙගුණයක් නම් අපිට කියන්න පුළුවන් එයා දෙවන ප්‍රසංවාදයි කියලා. එතන ඉරට්ටේවත් එන ඔක්කොම එනවා. අර කලින් එක කෙලවරක් පමණක් විවෘත තිබුණු නාලය කියන සංයුත නාලයේ ඔත්තේ ප්‍රසංවාද ආවේ. මේකේ සියලුම ප්‍රසංවාද එනවා. බලන්න පළමු උපරිතාණය ඊළඟට අපි දෙවන උපරිතාණය බලමු. මේ තියෙන දෙවන උපරිතාණය. එතකොට පළවෙනි එකේදී අපිට ආවේ පුඩු භාග දෙකක් දෙපැත්තෙන්. ඊළඟ එකේදී අපිට එක පුඩුවක් එක්ක ආවා. පුඩුවක් එක්ක භාග දෙකක්. දැන් මෙතන එනවා පුඩු දෙකක් එක්ක භාග දෙකක්. පුඩු දෙකයි භාග දෙකයි. එතන මේ මෙතන තියෙන ඉලක්කම කියලා කියන්නේ මේ මෙතන ඉලක්කමක් තියෙනවනේ. ඒ ඉලක්කමට පුඩු ගණන තමයි එන්නේ. මේ පුඩුවයි පුඩු දෙකයි. අර දෙපැත්තෙන් භාග දෙකක් තියෙනනේ. ඒකත් ආවම පුඩු 3යි. ඒතර 3ට 2යි වරක් V. ඒතර F3 කියන්නේ 3යි F1. කියන්නේ මුල් එක්කන වගේ 3 ගුණයක්. එන අපි කියනවා 3 වන ප්‍රසංවාද කියලා. 3 වන ප්‍රසංවාද. මේක දැන් විවෘත නලයක් එක සමහර බටන නලාවක් වගේ එකක් වෙන්න පුළුවන්. ඒ වගේ එක දෙයක් සම්බන්ධ කරලා තමයි දරුවන්ට විභාගයට ගණන දෙන්නේ. මේ වගේ නලය මේ විදිහටම ඇඳලා දෙන්නේ නැහැ. අපි සිද්ධාන්ත ඉගෙන ගන්න තමයි ওই විදිහට හදාන්නේ. අර කෙලවරක් සංයුත නලය බලනකොට අපිට විද්‍යාගාරයේදී එහෙම දිග වෙනස් කරන්නත් පුළුවන් වෙන්න ඕනනේ. කෙලවරක් සංයුතත් වෙන්න ඕන නිසා තමයි අපි සිරස් එක ජලයේ ගිල්ලලා හදාගන්නේ. ඒතර ජලයෙන් උඩට අදිනකොට නලයේ දිග වැඩි වෙනවනේ. ඒ ආකාරයට තමයි ගන්න. අපි දැන් කීපතරයක් මේව සාකච්ඡා කරපු නිසා දැන් මේවා තරංගකට අඳින්න ලේසි දරුවන්ට. දැන් මම අර කලින් දරුවන්ට සාකච්ඡා කරලා කිව්වා මේකේ විස්ථාපනය සලකලත් අපිට හදාන්න පුළුවන් නැත්නම් පීඩනය සලකන්න පුළුවන් කියලා. මේ මෙතන මම ඇඳලා තියෙන මේ පීඩන සම්බන්ධ කතාව. විභාග ප්‍රශ්නේදී බලන්න මේක දරුවාට කියලා තියෙන විස්ථාපනය සලකලා අඳින්නද නැත්නම් පීඩනය සලකලා අඳින්නද කියලා. අපි බලමු දැන් සම්පීඩන විරලන ඇති වෙනකොට පීඩනය කොහොමද තේරුම් ගන්න කියලා. දැන් වායුගෝලයේ අපි තරංගයක් ඇති කරන කලින් බැලුවොත් මේ වගේ තියෙන්නේ. මම වාතාංශු ටිකක් අඳින්නම්. මේ තියෙන චලනය වෙන කලින් මේ වගේ වාතාංශු සමාන පරතර වලින් ඔය වගේ තියෙනවා. මෙහෙම. අපි මේ ආකෘතියක් හිතන්නේ මේ වගේ වෙනවා ඇති කියලා. මම අපි අර ඉස්සෙල්ලා බැලුව සටහනෙත් පෙන්නනේ වාතය මෙහෙම දෙපැත්තට වේගෙන් සම්පීඩන විරල නැති වෙනවා. එතකොට දැන් මෙයා අපි සරසුලක් මෙතන තියෙනකොට මේක දැන් සංයුත නලයක් නම්. ඒතර සංයුත නලයක් නම් මෙතන දැන් අපි මෙහෙම බෝඩර් එකක් අඳිනවා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් අපි සරසුලක් මෙතන තියෙනවා. දැන් වාතාංශු මේකේ සම්පීඩන විරල නැති කරන්නේ තරංගය ගමන් කරන්නේ. දැන් මූලික අවස්ථාවේ අපි කිව්වේ මෙතෙන්ට එන්න ඕන විරලනයක් මෙතෙන්ට එන්න ඕන සම්පීඩනයක් කියලා. ඒතර අපි මේකේ මේ වගේ තරංග රටාවේ වාතාංශු තියෙන විදිය ඇඳා. දරුවන්ට මේක මෙහෙම ගොඩාක් ඈතට අඳින්න ඕනේ නැහැ. පොඩියට අඳින්න පුළුවන්. ඒතර මෙන්න මේ හරිය වාතාංශු මෙහෙම ලං වෙලා ඉන්නේ ඔය වගේ. තද වෙලා මෙහෙම. මේ කෙලවරේ වාතාංශු ඈත් වෙලා ඉන්නේ මෙහෙම. ඔය වගේනේ තියෙන්නේ. එතකොට මෙතන අපි කියන්නේ විරලනයක් තියෙනවා, මෙතන සම්පීඩනයක් තියෙනවා කියලා, තද වෙලා තියෙනවා කියලා. දැන් විස්ථාපනයෙන් සාකච්ඡා කරොත් මෙතන විස්ථාපනයේ උපරිමයි. මෙතන විස්ථාපනයේ අවමයි. විස්ථාපනයෙන් සාකච්ඡා කරොත් මෙතන
විස්ථාපනය අවම. මේ කෙළවරේ විස්ථාපනය උපරිම. විස්ථාපනය උපරිම. අපි දැන් තරංග පාඩමේදී කිව්වේ නෑනේ මේවා අවම උපරිම කතාව. අපි කිව්වේ නිෂ්පන්ද ප්‍රස්පන්ද කියලා කිව්වේ. එහෙනම් මෙතන කියන්නේ විස්ථාපන නිෂ්පන්දයක්. විස්ථාපන ප්‍රස්පන්දයක්. ඒතර ඒ උපරිමය තමයි අර නලයේ කෙළවරට කරලා අපි ඇන්දේ මේ වගේ. මෙහෙම තියෙන නලයේ අපි ඇන්දා මෙතන මේ පැත්තට ගොඩාක් දුර ගියානේ. ඒක අපි පෙන්නන්නේ y අක්ෂයනේ උඩ පැත්තටනේ පෙන්නන්නේ. මෙන්න මේ වගේ මේකේ තරංග රටාව අපි ඇන්දා. මෙතන බිඳුවයි මෙතන තමයි වැඩිම කියලා. මේ පැත්තට තමයි උසම අනින්නේ. මධ්‍ය රේඛාව ඉදලා. දැන් මේකේ පීඩනය ගත්තොත් මේ කතාව අනිත් පැත්ත ගහනවා. දැන් මෙතන වාතාංශ ගොඩාක් මේ පැත්තට තද වෙනවනේ. ඒතර එතන පීඩනය වැඩි වෙනවා. එතකොට අපිට කියන්න වෙන්නේ පීඩනය සැලකුව විට පීඩනය සැලකුව විට දැන් මම පොඩියට අඳින්නම් නලය මෙන්න නලය මේ හැරේ වාතාංශය ඈත් වුණා ගොඩක් මේ හැරේ ලං වුණා දැන් එතන පීඩනය වැඩි මෙතන පීඩනය අඩුයි එහෙනම් පීඩනයෙන් කියනවා නම් මෙතන පීඩන ප්‍රස්පන්දයක් පීඩනය උපරිමයිනේ පීඩන ප්‍රස්පන්දයක් මෙතන පීඩන නිෂ්පන්දයක් එහෙනම් මෙතන අපිට ලියන්න වෙන්නේ පීඩනය උපරිම මෙතන ලියන්න වෙන්නේ පීඩනය අවම දෙක දෙපැත්තට මාරුලා ඉන්නේ විස්ථාපනයේ උපරිම නම් පීඩනය අවම වෙනවා. ඒත් අපි දැන් මම කියන්නේ මෙතන උපරිම අවම කියලා නෙවෙයි කියන්නේ නිෂ්පන්ද ප්‍රස්පන්ද කියලා කියන්නේ. එහෙනම් මෙතන පීඩනය ප්‍රස්පන්දයක්. පීඩනය නිෂ්පන්දයක්. දැන් ප්‍රස්ථාරය ඇඳින්නේ පීඩනයට සම්බන්ධ කරලානේ. එහෙනම් මෙතන තමයි ඔයාලා බිඳුව පෙන්වන්න ඕන. මෙතන තමයි ඔයාලා උපරිමය පෙන්වන්න ඕන. එහෙමනම් අපිට තරංග රටාව මෙහෙමයි දැන් ඇඳෙන්නේ. මේ නලය දැන් මෙතනනේ උපරිමයේ තියෙන්නේ. මෙතන තියෙන්නේ අවමය. එහෙනම් මෙන්න මේ පැත්තෙන් පටන් අරන් මෙහෙම යන්නේ ඔන්න ඔහම. ඔන්න ඔය. අර කලින් ඇඳේ අනිත් පැත්තට එන්නේ. මෙතන එතකොට පීඩන ප්‍රස්පන්දය මෙතන පීඩන නිෂ්පන්දය මේවා පටලවන්න නැතුව තේරුම් ගන්න පුළුවන්ද? විස්ථාපනයෙන් කිව්වොත් එක විදිහක් පීඩනයෙන් කිව්වොත් තව විදිහක්. ඉතින් තරංග රටාව මොන ආකෘතියකට අඳින්න කියලා විභාගිකයෙක් දන්නේ ඒ කියන විදිය බලලා තමයි අඳින්න ඕන. දැන් අර දෙකලවරම විවෘත නලය ගත්තාම මොකද වෙන්නේ? ඒතර මේ පැත්ත කෙලවරත් විවෘතයි මේ පැත්ත කෙලවරත් විවෘතයි. එහෙනම් වාතාංශ උපරිමයක් දෝලණය වෙනවා කම්පණය වෙනවා. එහෙනම් උපරිමයක් යනවා කියන්නේ පීඩනය ආව වෙනවනේ. එහෙනම් දෙකලවරම එන්නේ පීඩන නිෂ්පන්දය එන්නේ. දෙකලවරටම එන්නේ පීඩන නිෂ්පන්ද. අන්න ඒ විදිහට තේරුම් ගන්න ඕන. බලන්න මෙතන ඒක තමයි දරුවන්ට කියලා තියෙන්නේ වායුව තුළ ස්ථාර තරංග රටා නිර්මාණය කිරීම සඳහා නලය තුළ පීඩන විචලනයද උපයෝගී කරගත හැකියි. ඒතර පීඩනය උපයෝගී කර ගන්නවා නම් විවෘත කෙළවරේ ඉන්න ඕන නිෂ්පන්දයක්. මේ තියෙන්නේ නිෂ්පන්දයක්. මේ
සංයුත කෙලවරේ එනවනේ පීඩන ප්‍රාශ්පාන්දයක්. ඒ පීඩනයේ උපරිමය වෙන්න ඕනේ. ඒකයි මේ පැත්තට පෙන්නලා තියෙන්නේ. ඒතර මේ ඊළඟ තරංග රටාව. මේක මූලිකය පළමු උපරිතාණය. අනිවාර්යෙන් විවෘත කෙලවරට පීඩන නිෂ්පන්දය මෙතෙන්ට ප්‍රාශ්පාන්දය. ඒතර මැදත් ඇවිල්ලා තියෙනවා පීඩන නිෂ්පන්දයක්. මේ ඊළඟ තරංග රටාව. දැන් දරුවන්ට අවබෝධයක් එනවද පීඩණයෙන් ඇඳුවත් තරංග රටාවක් කොහොමද විස්ථාපනයෙන් ඇඳුවත් කොහොමද කියලා. අපි ඕන මේක තව ටිකක් මෙහෙම ඇඳලා බලමු. දැන් මෙතන ඇඳලා තියෙන එක කෙලවරක් පමණක් විවෘත නාලයක් නේ. අපි දෙකලවරම විවෘත නාලය අඳිමු. ඒතර මූලිකය එන්නේ මේ වගේනේ. මූලිකය මේ වගේ එන්නේ. මෙන්න නාලය විස්ථාපනයෙන් ඇඳොත් මෙතන උපරිමයක් මෙතනත් උපරිමයක් මැදට එනවා අවමයක්. ඒතර තරංග රටාව මේ වගේ තියෙන්නේ. උපරිමයයි ඔන්නෝම තියෙන්නේ. දැන් පීඩනයට අදිමු. පීඩනය. ඒතර පීඩනයට අදිනවා නම් මෙතන නිෂ්පන්දයක් තියෙන්න ඕන. මෙතනත් නිෂ්පන්දයක් තියෙන්න ඕනේ පීඩන. මෙතනනේ පීඩන ප්‍රස්පන්දේ තියෙන අර වාතය තද වෙච්ච නිසා. එහෙනම් අපිට කොහොමද එන්නේ? මෙන්න නාලය. දැන් අපිට එන්න ඕන මෙතෙන්ට එනවා නිෂ්පන්දයක්. මෙතෙන්ටත් එනවා නිෂ්පන්දයක්. මැදට ප්‍රස්පන්දයක්. එනවා පුඩුවක් එනවා මේ වගේ. ඔන්න ඔය වගේ. අන්න ඒ විදිහට එන එතකොට. අර කලින් තරංග රටාව මාරු වෙලා තියෙනවා. ඒකයි මම කියන්නේ විභාගයට බලනකොට පේපර් එකේ එහෙම කියලා තියෙනවා නම් විස්ථාපනට අඳින්න කිව්වොත් මේ වගේ අඳිනවා. පීඩනයට කිව්වොත් මේ විදිහට අඳිනවා. කටපාඩමට බෑනේ මේවා කරන්න. දැන් ඊළඟ එක බලමු. දැන් පළමු උපරිතාණය අඳිනවා නම් මේ වගේනේ. මෙන්න විවෘත නාලය. ඇතුළට එක පුඩුවක් එක තා පුඩු භාග දෙකක් එන්න ඕන. පුඩුවයි පුඩු භාග දෙකක්. මෙහෙම නෙන්නේ ඔහොම පුඩුවක් ඇවිල්ලා ඔහොම භාගයක් යනවා. ඔය වගේ තියෙනවා. දැන් මේකට අදාළ පීඩනයක අඳින්න ඕන. මෙන්න නාලය. දැන් අපි අඳිමු බලන්න. තර මෙතන නිෂ්පාන්දයක් එන්න ඕන. මේ මෙතෙන්ට නිෂ්පාන්දයක් එන්න ඕන. මෙන්න මෙතෙන්ට ප්‍රස්පන්දයක් එන්න ඕන. ආයි නිෂ්පාන්දයක් එන්න ඕන. ප්‍රස්පන්දයක් එන්න ඕන. තර මෙතන නිෂ්පාන්දයක් එන්න ඕන. ඒ කියන්නේ මේ මෙතන විස්ථාපන ප්‍රස්පන්දය තියෙන නිසා. මෙන්න මෙතන තියෙන විස්ථාපනයේ බිඳුව වෙලා එතන පීඩනයේ උපරිමයි. එහෙනම් එතෙන්ට එන්න ඕන මේ වගේ. ඔන්නෝම එන්න ඕන. මෙතන තියෙන උපරිමයක් විස්ථාපනයේ උපරිමයක් එතෙන්ද පීඩනය අවමයි. එහෙනම් එතෙන්ට යනකොට ඒක නලයෙන් භාගයක් එනවනේ. ඒතර මේ වගේ එන්න ඕන බිඳුවට. ඒතර ඒ කියන්නේ භාගයකටනේ මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අනිත් පැත්තටත් ඒ වගේ එකක් එන්න ඕන. ඔන්න වගේ දෙන්න ඕන. දැන් අපි මේක සාකච්ඡා කරා දරුවන්ට වායුගෝලයේ ස්ථාවර තරංග ඇති කරන්නේ කොහොමද කියලා. ඒවට අපි පාවිච්චි කරනවා නල. එක જાතියක් සංවෘත නල, අනිත් ඒවා විවෘත නල. එතකොට වායුව කම්පණය වෙනකොට අර විවෘත කෙලවරට විස්ථාපන නම් ප්‍රස්පන්ද එන්නත් සංවෘත කෙලවරේ විස්ථාපන නිෂ්පන්ද එන්නත් තමයි තරංග රටාව අඳින්න ඕන. පීඩනයට ඇඳොත් ඒක මාරු වෙලා එනවා. ඒතර මූලිකය, පළමු උපරිතාණය, දෙවෙනි උපරිතාණය ඒ වගේ රටා තුනක් අඳින්න මතක තියෙන්න ඕන. ඒවට සමීකරණ ගොඩනගන්න මතක තියෙන්න ඕන. ඊට පස්සේ අපිට මේවයින් ගැටලු විසඳන්නත් තියෙනවා. ඒතර අපි මෙතන ඉගෙන ගත්තා වායුගෝලයේ ධ්වනි වේගය සොයන සමීකරණය V සමානයි ගැමා P බෙදීම ρ. එහෙම නැත්නම් ගැමා RT යට M කියලා. ඒකේ වර්ගමූලයක් එනවා. මම ඒ කියන හැම සමීකරණයම වර්ගමූලයක් එනවා.
ඊට පස්සේ මේවයි මේ තරංග රටාව ඇඳලා ඒ සමීකරණය යොදලා ගණන් හදන්න තියෙනවා. සමහර විට වායු වර්ග වෙනස් කරන්න පුළුවන්. ඒතර අණුක ස්කන්ධය වෙනස් වෙනවා. ජල වාෂ්ප වෙනවා කියලා කියන්න පුළුවන්. එතකොටත් අණුක ස්කන්ධය වෙනස් වෙනවා. ඒවා තමයි බලපාන්නේ වායුගෝලයේ ධ්වනි වේගය සඳහා. පීඩනය වැඩි කරා කියලා ඒක බලපාන්නේ නැහැ. මොකද පීඩනය වැඩි කරොත් ඝනත්වයත් වැඩි වෙන නිසා සමීකරණේ උඩයි යටයි දෙකම වැඩි වෙන නිසා ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට මේකේ කෙල්වින් උෂ්ණත්වයත් එක්ක ප්‍රස්ථාරය අඳින්න මතක තියෙන්න ඕන. සෙල්සියස් උෂ්ණත්වයත් එක්ක ප්‍රස්ථාරය අඳින්න මතක තියෙන්න ඕන. ওই ටික තමයි දරුවෝ මූලික වශයෙන් දැනගෙන තියෙන්න ඕන. අපි ඊළඟ දවසේදී මේ ඉගෙනගත්ත සමීකරණ තව ටිකක් භාවිතා කරලා ඒවා හොඳට අවබෝධ වෙන්න ඕන නිසා මේකෙන් ගැටලු කිහිපයක් විසඳමු.